ආයුබෝවන් ඔබ එක්වන්නේ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග. මම දිස්නා යමුනා කුමාරී. මම සම්පත් දයාවංශ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කොරෝනා එන්නත් මාත්‍රා 2,64,000ක් මේ මාස අවසානයේදී ශ්‍රී ලංකාවට. මෙරට ප්‍රථම ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරයේ ජනතා අයිතියට. ඉන්දියාව සතුව පවතින ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ සති කිහිපයකින් රජයට පවරාගෙන සංවර්ධනය කරන බව ඇමති ගම්මන්පිල පවසයි. අභියෝග ජයගනිමින් සංචාරක ක්ෂේත්‍රයේ නව ගමනකට සූදානම් වන්නේයි ජනපතිගෙන් අදාළ අංශවලට ඇරයුම්. ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ ඇමති කෙහෙලි අතින් විවෘත කෙරේ. ෆුට්බෝල් ප්‍රයිඩේ වැඩසටහන ලබන සිකුරාදා ආරම්භේ. දේශීය පුවත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එන්නත් මාත්‍රා 2,64,000ක් මේ මාස අවසාන සතියේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබීමට නියමිත බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. ඒ කොඑක්ස් වැඩපිළිවෙල යටතේ මේ අතර බස්නාහිර පළාතේ ජනතාවට ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා දීම සෞඛ්‍ය බල ප්‍රදේශ 23ක සහ හඳුනාගත් ග්‍රාම නිලධාරී කොට්ටාස කිහිපයක අද ආරම්භ කෙරුණා. කොළඹ දිස්ත්‍රික්කයේ කොළුණාව, ගොතටුව, මොරටුව, එගොඩ උයන සහ හංවැල්ල යන සෞඛ්‍ය බල ප්‍රදේශවලත් කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, බණ්ඩාරගම, මතුගම, පානදුර, හොරණ, බේරුවල සහ කළුතර යන සෞඛ්‍ය බල ප්‍රදේශවලත් එන්නත් කරන වැඩසටහන් ක්‍රියාත්මකයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, අත්තනගල්ල, මීගමුව, සීදුව, මහර, බියගම, වත්තල, මිනුවන්ගොඩ, රාගම, ජායල හා කැලණිය යන සෞඛ්‍ය බල ප්‍රදේශවලද එය ක්‍රියාත්මක කරනවා. අද මේ වනකොට අපිට ලැබිලා තියෙන වාර්තා අනුව එම වැඩපිළිවෙල බෙහෙවින්ම සාර්ථක වෙලා තියෙනවා. හැබැයි ස්ථාන කිහිපයක පමණක් ජනතාවගේ සහභාගීත්වයේ අඩුවක් නිරීක්ෂණය කරලා තිබුණා. ඉතින් අප ඒක නිසා තීරණය කරා අද දිනේ එන්නත් ලබා දුන් ස්ථාන සියල්ලේම හෙට දිනේත් එන්නත් කරන වැඩපිළිවෙල දියත් වෙනවා. අවදානම වැඩි කාණ්ඩ හඹාගෙන ගිහිල්ලා උන්ට එන්නත් ලබා දීම තමයි අපේ උපක්‍රමය වෙන්නේ. ඒ අනුව අද දිනේ ඒ කටයුතුත් ආරම්භ වුණා. පෑලියගොඩ මාළු වෙළඳපොළ ඒ වගේම මැනින් මාකට් එළවලු වෙළඳපොළ, වරාය, මත්තල සහ කටුනායක ගුවන්තොටි පොළවල්, ඒ වගේම බන්ධනාගාර නිලධාරීන්, නොරොච්චෝලේ විදුලි බලාගාරයේ සේවකයන්, khනිජ තෙල් සංස්ථාවේ වැඩ කරන රටට බොරතෙල් ගෙනීම සඳහා ඍජුව දායක වෙන ඒ නිලධාරීන්ට, ඒ වගේම රුධිර කාන්දුකරණයට ලක්වන නිදංගත වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන්ට, වෛද්‍ය ශිෂ්‍යයන්ට, හෙද ශිෂ්‍යයන්ට, ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එන්නත ලබා දිය යුතුයි කියන ප්‍රමුඛතා අනුපිළිවෙල අප හඳුනාගෙන තියෙනවා. ඉදිරියේදී අවුරුදු 60ට වැඩි සියලුම අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට එන්නත් කරන්නේ ලබා දීම සඳහාත් වැඩපිළිවෙල සකස් කරගෙන ගිහිල්ලා තියෙනවා. අද දිනේ අපිට තහවුරු කිරීමක් ලැබුණා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩපිළිවෙල යටතේ එන්නත් මාත්‍රා 2,64,000ක් පෙබරවාරි අන්තිම සතියේ අපිට ප්‍රධානයක් හැටියට ලැබෙනවා කියන තහවුරු කිරීම අද දිනේදී සිදු වුණා. මොරටුව, බොරුපන සහ අඟුලාන උතුර ප්‍රදේශයේ ජනතාවට එන්නත ලබා දීම අද සිදු කෙරුණේ ලුණාවදී සාරෝහලේදී. අද සිට දින 3ක් එන්නත් කරන වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එන්.එම්. තිලකරත්න මහත්මිය ප්‍රකාශ කළේ. පෑලියගොඩ මැනින් පොදු වෙළඳ සංකීර්ණයේද එන්නත් කරන වැඩසටහනක් අද පැවැත්වුණා. එහිදී ව්‍යාපාරිකයින්ට සහ සේවකයින්ට එන්නත ලබා දීම සිදු කෙරුණා. කොළොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදීද එන්නත් කරන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබුවා. අද 1,500කට පමණ එන්නත ලබා දී තිබෙනවා. හොරණ තලගල් ප්‍රදේශයේද එන්නත් කරන වැඩසටහනක් පැවැත්වුණා. ඒ තලගල මාතෘහා ළමා සායන ඒකකයේදී ගම්පහ අලුත්ගම උතුර ග්‍රාම සේවා වසමේ 890 දෙනෙකුට පමණ එන්නත් ලබා දීම අද සිදු කෙරුණේ ගම්පහ ඉඳිගොල්ල විජිත ප්‍රාථමික විදුහලේදී. මේ අතර කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නාරාහෙම්පිට යුද හමුදා රෝහලේදී ඇස්ට්‍රාසෙනිකා එන්නත අද ලබා ගත්තා. ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාද ඊට එක්ව සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහාද එන්නත ලබා දීම අදත් සිදු කෙරුණා. අද දහවල් වන විට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 24 දෙනෙකු එන්නත ලබාගෙන ඇති බවයි පාර්ලිමේන්තු සංනිවේදනාංශය පවසන්නේ. මේ වන විට ඇස්ට්‍රාසෙනිකා එන්නත 1,96,163 දෙනෙකුට ලබා දී තිබෙනවා. ඊයේ පමණක් එම සංඛ්‍යාව 3,225 දෙනෙක්. එන්නත ලබා ගැනීම සඳහා මැලි වෙන්න එපා, අදිමදි කරන්න එපා. එන්නත් මධ්‍යස්ථානයට ගියාම අවශ්‍ය කරන උපදෙස් ලැබෙනවා. දිය යුතු අයට අනිවාර්යයෙන්ම බේත ලබා දෙන්න පුළුවන්. නොදිය යුතු අයට සම්බන්ධයෙන් මේ අවස්ථාවේ අවශ්‍ය කරන උපදෙස් ලැබෙනවා ඇති. මේ එන්නත සම්බන්ධයෙන් අපිට පේන්න තියෙනවා විවිධ පාර්ශ්ව. මේ එන්නත හොඳ නැහැ කියනවා. මේ එන්නතෙන් අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ලැබෙන්නේ නැහැ කියනවා. ඒ ජනතාව බලාපොරොත්තු වෙන විශ්වාසය නැති වෙන ආකාරයේ ප්‍රකාශ කිරීම කරලා. මේ කොරෝනා වසංගතය හෝ මේ එන්නත් ලබා දීමේ ක්‍රියාවලිය දේශපාලනීකරණය නොකරන විදිහට අපි තාමත් බැගෑපත්ව සියලුම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර COVID-19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 71,176ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම
ප්‍රතිශතය 91.78ක්. 7.6.69ක පිරිසත් තවදුරටත් ප්‍රතිකාර ලැබමින් සිටින අතර 5968 දෙනෙකු ඒ අතර වෙනවා. COVID-19 රෝගයේ වැළඳුණු තවත් 369 දෙනෙකු අද හඳුනා ගැනුණා. COVID-19 තවත් පුද්ගල මරණ 6ක් ඊයේ වාර්තා වුණා. බ්‍රිතාන්‍යයට පනවා තිබූ තාවකාලික ගුවන් ගමන් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබෙනවා. නව කොරෝනා වෛරස ප්‍රභේදයේ ව්‍යාප්තිය පදනම් කරගනිමින් මෙම තහනම ක්‍රියාත්මක කෙරුණා. එමෙන්ම බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන්නන් අනිවාර්යෙන් PCR පරීක්ෂණයට ලක් විය යුතු අතර දින 14ක නිරෝධායන කාල සීමාවකටද යටත් විය යුතුයි. විදේශ අමාත්‍යාංශය අද මේ බව නිවේදනය කළා. සංචාරක ව්‍යාපාරය මෙරට ජාතික ආර්ථිකයේ ප්‍රධාන ඉලක්කයක් බැවින් අභියෝග ජය ගනිමින් සංචාරක ක්ෂේත්‍රයේ නව ගමනකට සූදානම් වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. ඒ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය පිළිබඳව අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී සංචාරක ක්ෂේත්‍රයට අදාළ රේකී ආයතන ප්‍රධානීන් සහ ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකින් සාකච්ඡාවට එක්ව සිටියා. පවතින COVID-19 හමුවේ මහජන ආරක්ෂාවට පනවා ඇති සෞඛ්‍ය සීමා හැර සංචාරකින් සඳහා සියලු පහසුකම් සැලසීමට රජය ක්‍රියා කර තිබෙනවා. කොවිඩ් මර්ධන එන්නත ලබා දීමේදී හෝටල් සේවකීන් සංචාරක මඟ පෙන්වන්නන් හා රියදුරන් වැඩි කාර්ය මණ්ඩල සඳහා ප්‍රමුඛතාවය දැක්වීම කෙරෙහිද මෙහිදී සාකච්ඡා කෙරුණා. සංචාරකින් ආසාද්‍යයන් නොවන අවස්ථාවල පහසුකම් සපයන්නන් නිරෝධායනයට ලක් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව මෙහිදී සඳහන් කෙරුණා. ආසාදිත සංචාරකින් ලංකා හොස්පිටල් පුද්ගලික ආයතනයේ සහ ශ්‍රී ලංකා යුද හමුදා විසින් කොග්ගල පවත්වාගෙන යනු ලබන රෝහල වෙත යොමු කිරීමටද මෙහිදී තීරණය කෙරුණා. අනුමත කරගත් සංචාරක සැලැස්ම අනුව සංචාරකයින් මෙහෙයවීම පිළිබඳ දැඩි අවධානය යොමු කරන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නා. සංචාරකයන්ගේ පහසුකම් පිළිබඳව හා සංචාරය නිමවා පිටව යන අවස්ථාවේ ඔවුන්ගේ ප්‍රතිචාර පිළිබඳවද අවධානය යොමු කරන්නයි මෙහිදී ප්‍රකාශ කෙරුණා. සියලු සහන රජයෙන් ලැබී ඇති බැවින් නිසි සැලසුම් ඔස්සේ ඉදිරි ඉලක්ක සපුරා ගැනීමට පියවර ගන්නා බව ව්‍යවසායකින් මෙහිදී සඳහන් කළා. කොවිඩ් සමයේ පැමිණි සංචාරකින් අතරින් ආසාදිත සංචාරකයන්ගේ ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 1%කට අඩු බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. කොවිඩ් මර්ධන ලෝක ශ්‍රේණිගත කිරීම්වල දසවෙනි ස්ථානයේ පසුවීමේ වාසිය සංචාරක ක්ෂේත්‍රයේ දියුණුවට යොදාගත හැකි බවත් මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදයේදී සෞඛ්‍ය අංශවල නිර්දේශ සැලකිල්ලට ගනිමින් සංචාරක ක්ෂේත්‍රයේ නගා සිටුවීමට එහි නියැලෙන්නන් ක්‍රියා කළ යුතු බවත් ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළා. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ඩී.වී. චානක යන රාජ්‍ය අමාත්‍යවරුන්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, සංචාරක කර්මාන්තයට අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ කොවිඩ් මර්ධන කාර්යසාධක බලකායේ සමාජිකින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකාවේ ප්‍රථම ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය අද කෙරවලපිටියේ විවෘත කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙගාවොට් 10ක විදුලි ධාරිතාවක් අද සිට මෙමගින් ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරෙනවා. කෙරවලපිටිය ප්‍රදේශයේ ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරෙහි ඉදිකිරීම ආරම්භ කෙරුණේ කොළඹ මහනගර සභාව, ලංකා විදුලි බල මණ්ඩලය සහ 8කන් ස්පෙන්ස් සමාගම ඒකාබද්ධවයි. වැයකින් මුදල රුපියල් කෝටි 1500ක්. දෛනිකව නාගරික ඝන අපද්‍රව්‍ය ටොන් 600ත් 800ත් අතර ප්‍රමාණයක් මෙහිදී දහනය කෙරෙනවා. නිරතුරුව කැලිකසල එක්රැස්වීමෙන් කොළඹ නගරවාසීන් මුහුණ දුන් ගැටලු රැසකට ව්‍යාපෘතියෙන් විසඳුම් හිමි වනු ඇති. කෙරවලපිටිය ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාර පරිශ්‍රයට පැමිණි අග්‍රාමාත්‍යවරයා සමරු පළකය නිරාවරණය කළා. ඒ සමග විදුලි බලාගාරයේ මෙහෙයුම්ද ආරම්භ කෙරුණා. ශ්‍රී ලාංකීය බල ශක්ති විප්ලවයේ ගල් ලංගුරු විදුලිය බලය ශක්තිය උත්පාදනය කරපු ඒ වංශ කතාව ලියවිලා තියෙන ඔබතුමාගේ නමින්. ඔබතුමාගේ නමින් ලියුනේ මේ රටේ සුළං බල ශක්තියක් බවට පත් කර ගැනීමේ පරිච්ඡේදය. ඔබතුමාගේ නමින් අද ලියුණා ඝන අපද්‍රව්‍ය කොහොමද බල ශක්තියක් බවට පත් කරගන්න ඒ අලුත් පරිච්ඡේදය. එවිතරක් නෙමෙයි ලබන මාසේ 5 වෙනිදා සටහන් වෙනවා තවත් පරිච්ඡේදයක් ලංකාවේ ස්වභාවික ද්‍රව වායු LNG පළවෙනි බලාගාරය මේ කෙරවලපිටිය පරිශ්‍රයෙන්ම ආරම්භ කරනවා ගරු අගමැතිතුමාගේ සුරතින්. මාතර ගරු අගමැතිතුමාගේ ජන්ම භූමිය අතිගරු ජනාධිපතිතුමාගේ ජන්ම භූමිය ශ්‍රී ලංකාවේ පළවෙනි හරිත නගරය විදියට පරිවර්තනයකට ලක් කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. අපි බයෝගෑස් වලින් මාතර නගරයේ අපද්‍රව්‍ය විදුලිය බවට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරලා තියෙනවා. ඔක්තෝබර් 1 වෙනිදා මේ වසරේ එය ජාතියට දායාද කිරීමේ අරමුණින්. මම නැවත ඔබට කියනවා මෙය ජාතික බල පද්ධතියට මෙගාවොට් 10ක් එකතු කිරීමක් විදියට පමණක් ලඝු කරන්න එපා. හොඳ හෙඩින් එකක් දෙන්න පුළුවන් ඕනනම් හෙට පත්තරේට කුණු කතා අදින් ඉවරයි.
සීබී රත්නායක මහින්ද අමරවීර යන අමාත්‍යවරුද දුමින්ද දිසානායක නාලක ගොඩහේවා සීතා ආරම්භපොළ නිමල් ලංසායන රාජ්‍ය අමාත්‍යවරුද කොළඹ නගරාධිපති රෝසි සේනානායක එයිඩ්කන් ස්පෙන්ස් සමාගමේ සභාපති හැරි ජයවර්ධන යන මහත්මීන්ද මේ අවස්ථාවට එක්ව සිටියා. කොළඹ වරායේ සිට කොළොන්නාව නිමා සංකීර්ණයේ දක්වා වූ භූගත තෙල් ප්‍රවාහන නල මාර්ග පිහිටි ඉඩම්වල අනවසරෙන් පදිංචිව සිටි පවුල් 112කට නිවාස ලබා දීමද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. ඒ කොළොන්නාව ලංකා khනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේදී වසර 35ක කාලයක සිට මෙම ජනතාව කිලෝමීටර් 6.5ක දුර ප්‍රමාණයක් තුළ අනවසරෙන් පදිංචිව සිටියා. මේ හේතුවෙන් නල මාර්ගයේ ප්‍රතිසංස්කරණ වලට බාධා එල්ල වුණා. ඒ සැලකිල්ලට ගනිමින් රුපියල් මිලියන 500ක මුදලක් වැය කොට නිවාස 125ක් ඉදිකොට තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා මෙම නිවාස ජනතාවට නිල වශයෙන් ලබා දුන්නා. මීට සමගාමීව දීඝවාපී අරුණ අරමුදල සඳහා ලංකා khනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති නියෝජිතයන් රුපියල් 13,45,000ක මුදලක් අග්‍රාමාත්‍යවරයා වෙත ලබා දුන්නා. උත්සව සභාව මතමින් අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා කියා සිටියේ ඉන්දියාව සතුව පවතින ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ ඉදිරි සති කිහිපය තුළ රජයට පවරාගෙන සංවර්ධනය කරන බවයි. ත්‍රිකුණාමලයේ තියෙන තෙල් ටැංකි ශ්‍රී ලංකාවට ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා පසුගිය ඉරිදා අවසන් කරන්න පුළුවන් වුණා. අපි විසින් ඉදිරිපත් කරපු කොන්දේසි සියල්ලම වලට එකඟතාවය පළ කරන්නට ඉන්දියානු මහා කොමසාරිස්තුමන් නම්‍යශීලී වුණයි කියන එක මේ අවස්ථාවේ කෘතඥපූර්වක සීකරන්න ඕනි. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මේ දක්වා නිසි ලෙස ප්‍රයෝජනයට ගත්තේ නැති 2003 සිට අපිට අහිමි වුණු අපේ මහා සම්පතක් වෙන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය නොබෝ දිනකින්ම අප සතු වෙන බව අපි ඊටාම ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. අපි බලාපොරොත්තු වෙනවා සපුගස්කන්දේ ත්‍රිකුණාමලයේ ඒ වගේම හම්බන්තොට තෙල් පිරිපාදු 3ක් ආරම්භ කරන්න. ඒ වගේම මේ වසර තුල මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස් ගොඩ ගැනීමේ කටයුත්තත් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව දුක් විඳ යුගය නුදුරු අනාගතයේම අවසන් කරනවා කියන ප්‍රතිඥාව අපි ජාතියට ලබා දෙමින් වන විනාශය හා කැලෑ එලි කිරීමේ අක්‍රමිතාවට රජයේ ඇතැම් නිලධාරීන්ද සම්බන්ධ බවට තොරතුරු පවතින බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. වන විනාශය සිදු කරන්නන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවයි ඔහු කියා සිටියේ. දිසාපති සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ දෙදින සමුළුවට එක්වෙමින් කමල් ගුණරත්න මහතා අද මේ බව සඳහන් කළා. සමුළුව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණා. දැන් ගම සමග පිළිසඳරක් වැඩසටහන ක්‍රියාත්මක කරලා තියෙනවා. සතියකට දවසක් එතුමා ඈත පිටිසර දුගී දුප්පත් ගම්මානයකට ගිහිල්ලා ඒ වැඩ කටයුතු හොයලා බලනවා. ඇත්තටම ඒ ගම්මානයේ පමණක් නෙමෙයි ඒ ගම්මානය අවට තියෙන ගම්මානවලත් යාන්ත්‍රණය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව එතුමා පුද්ගලිකවම හොයලා බලනවා. එතුමා දෙන නියෝග උපදෙස් ඩයිරෙක්ෂන්ස් ඒ විදිහටම වෙලා තියෙනවද කියන එක බලන්න. ඊළඟට මං හිතන්නේ සාමාන්‍ය ගමකට ගියාම ඊට මාසයකට විතර පස්සේ තව ටීම් එකක් යනවා. ඒක ප්‍රසිද්ධියේ යන්නත් පුළුවන් අප්‍රසිද්ධියේ යන්නත් පුළුවන්. ගිහිල්ලා හැම දෙයක්ම හොයලා කම්ප්‍රිහෙන්සිව් රිපෝට් එකක් නැත්තම් බොහොම හරබර වාර්තාවක් ජනාධිපතිතුමාගේ අතට ලැබෙන්න සලස්වනවා. මෙතනදී විශේෂයෙන් තව දෙයක් කියන්න ඕනේ. මේ කාලේ ස්වභාවික සම්පත් විනාශය, වන විනාශය සහ පරිසර විනාශය සිද්ධ වෙනවා. ඉතින් මෙතනදී අපි පුළුවන් තරම් හමුදාවල් සහ පොලිසිය උපයෝගී කරගෙන ඒ වගේම ගුවන් හමුදාවේ ගුවන් යානා පවා කැලෑවල් උඩට දාලා මම උත්සාහ කරනවා ඒ වගේ තැන් තියෙනවා හොයාගන්න. ඊයේත් අපේ ආරක්ෂක කවුන්සිලේදී මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. ඔබතුමන්ලාගෙනුත් මම ඉල්ලා සිටින්නේ මේ වන විනාශය අපි කොච්චර උත්සාහ කරත් මේක තවදුරටත් සිද්ධ වෙනවා. මෙතනදී රජයේ සමහර නිලධාරීනුත් මේ අක්‍රමිකතාවන් වලට සම්බන්ධ වෙන අවස්ථාවල් අපි දැකලා තියෙනවා. එක එක්කෙනා රජයට සම්බන්ධ වෙලා ඒක කවර් එකට අරගෙන වැරදි වැඩ කරන්න යනවා. කිසිම ඒ වගේ වැරදි වැඩක් කරන්න ඉඩ දෙන්න එපා. කනගාටුවෙන්වත් සඳහන් කළ යුතුයි. සමහර ප්‍රාදේශීය ලේකම්වරුන් මේ විදිහේ බලපත්‍ර නිකුත් කරලා තියෙනවා අනවශ්‍ය පුද්ගලයන්ට. පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් වෙනත් පක්ෂ හා සම්බන්ධ වූවන් පිළිබඳව සති දෙකක් තුළ දිස්ත්‍රික් මට්ටමින් විනය පරීක්ෂණ පවත්වන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. දළදා සමිඳු වැද පුදාගෙන මහානායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. පක්ෂයක් හැටියට අපේ දැන් වැඩ කටයුතු දැන් පටන් අරන් තියෙනවා. ප්‍රතිසංවිධාන වැඩ කටයුතු පටන් අරන් තියෙනවා. අපිත් එක්ක ඈත් වුණ කට්ටිය දැන් ආපහු අපේත් සමග එකතු වෙනවා. මම හිතනවා තව මාස 6ක් යනකොට අපේ පක්ෂය හරි තැනට ගෙනල්ලා මේ රටේ දේශපාලන මේ වැඩ කටයුතු වල අපි ඉදිරියෙන් ඉඳී කියලා විපක්ෂ නායකතුමාත් ඒ වගේම ඒ පක්ෂයේ විවිධ අයත් සමග සාකච්ඡා පවතිනවා. ඉතින් ඒක තාමත් තීන්දුවකට ඇවිල්ලා නැහැ. අපි මේ හිතනවා ඉදිරියේදී යහපත් ප්‍රතිඵලයක් ලැබෙයි කියලා. ඉදිරි මාස 3ක් ඇතුළත අපි විනය පරීක්ෂණ සියල්ලම අවසන් කරන්න සැලසුම් කරලා තිනවා. දිස්ත්‍රික්
වශයෙන් විනය පරීක්ෂණ අපි ආරම්භ කරනවා. නුදුරේම ඉදිරි සතිය ඇතුළත ආරම්භ කරනවා. එක්සත් ජාතික පක්ෂයෙන් තනතුරු අරගෙන වෙනත් තැනකට යන්න පුළුවන් ගමන් නැහැ ව්‍යවස්ථාව. ඒ ව්‍යවස්ථා කඩකිරීම සම්බන්ධ අපි එනවා කටයුතු කරනවා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ප්‍රතිඥා දුන් ආර්ථික ඉලක්ක ජය ගැනීමට තම රජය කැපවී ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය හමුවට අද සහභාගී වෙමින්. මොන තරම් අපි මේ කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් වෙලා තිබ්බත් අපේ ආදායම් මාර්ග සියල්ලම වගේ අද වෙනකොට එන හිතිලා තිබ්බත් අපි ඒ ඉලක්ක කරා ඉස්සරහට යන බව නැවතත් ඔබතුමාලට කියන්න කැමතියි. ආර්ථික විද්‍යාව පිළිබඳ මෙලොව හසරක් දන්නේ නැති. සාමාන්‍ය පෙළෙන් ඉහළට යා ගන්න අධ්‍යාපනයක් ලබා ගන්න බැරි වෙච්ච අය අපි ෆේල් අපි අසමත් කියලා කියන එක හරහා ඔවුන්ගේ නොදැනී ආර්ථිකය ගැන කියවීමට ඇති නොහැකියාව පිළිබඳ මුළු රටටම ප්‍රදර්ශනය කරන බව මම තමුන්නාන්සලාට කියන්න කැමතියි. තා පැහැදිලිව අනාවරණය කරගත් කාරණාව තමයි අද ලන්ඩන් නුවර දේශපාලඥයින්ට ඒ වගේම කැනඩාවේ දේශපාලඥයින්ට ඒගොල්ලෝ යුරෝපයේ දේශපාලඥයින්ට අද තමන්ගේ පාර්ලිමේන්තුවට යන්න අද තීරණාත්මක බලයක් කළා තියෙනවා මේ දෙමළ ඡන්දය. ඒතර මේ දෙමළ ඡන්දය ඉලක්ක කරගෙන වුන් තමන සාහසික ලෙස අපේ රටේ අභ්‍යන්තර කටයුතු වලට අතපෙවීම කරන රටේ යුද විරුවන්ට විරුද්ධව අත උස්සපු ආණ්ඩුවක් හිටිය අපිට පහුගිය ආණ්ඩුව. ඒ වගේම ත්‍රස්තවාදීන්ට වන්දිකවන අත උස්සපු ආණ්ඩුවක් හිටිය. ඉතින් ඒක නිසා ඒ විපක්ෂයම තමයි අද ඇවිල්ලා අපිට මේ උපදේශ දෙන්නේ මේ රට හදන විදිය ගැන රටේ සංහිඳියාව ගැන. විපක්ෂ නායකතුමා පොටකෝල් එක ප්‍රශ්න කරද්දී අනිත් පැත්තෙන් විපක්ෂයේ മന്ത്രിතුමන්ලා ඇවිල්ලා ඊ අපි දැක්කා එන්නත ලබා ගන්නවා එන්නත විද ගන්න. එතකොට විපක්ෂයේ නායකතුමා සහ മന്ത്രിවරු අතර සහ සම්බන්ධයක් නැහැ. විපක්ෂ නායකතුමාට හොරෙන් ඇවිල්ලා තමයි එන්නත විදගෙන ගිලා තියෙන්නේ සමගි ජන බලවේගයේ മന്ത്രിතුමා. ජාතික සංවිධායකතුමාත් ඇවිල්ලා ඉන්ජෙක්ස් ගහගෙන ගියා. ඉතින් ඒ නිසා එක පැත්තකින් විපක්ෂ නායකතුමා අභිබවා മന്ത്രിවරු යන තත්වයක් අපි දකිනවා. වත්මන් ආණ්ඩුව කුමන අභියෝග හමුවේ වද රට සංවර්ධනයට ප්‍රමුඛත්වය ලබා දෙන බව අමාත්‍ය කෙහෙලිය රබුකැල මහතා පවසනවා. ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය ව්‍යවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. සෞභාග්‍ය දැක්ම ජාතික වැඩපිළිවෙල යටතේ සංවර්ධන තොරතුරු ජනගත කිරීම සඳහා ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය පිහිටුවා තිබෙනවා. එහි අධ්‍යක්ෂ ලෙස පත්කර ඇත්තේ මිලින්ද රාජපක්ෂ මහතායි. මානුෂීය මෙහෙයුම සිදු කරන අවස්ථාවේ ජාතික හා ජාත්‍යන්තර අභියෝගවලට මුහුණ දී පිළිතුරු ලබා දීම සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ ස්ථාපනය කෙරුණ බවත් එලෙසම අද රටේ සංවර්ධනය පිළිබඳ නිවැරදි තොරතුරු ලබා දීමට ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ පිහිට වූ බවත් අමාත්‍ය කෙහෙලිය රඹුක්කැල්ල මහතා කියා සිටියා. මේ සංවර්ධන වැඩපිළිවෙළවල් කියලා කිව්වහම කාරු හරි ඒක ආණ්ඩුවකට ගැට ගන්නවා. මං කියනවා ඒක ආණ්ඩුවකට ගැට ගසා යුතු නෑ. සංවර්ධනය කියන්නේ රටේ පුරවැසියට කරන. ඒ පුරවැසියා LTD සමාජිකයෙක් වෙන්න පුළුවන් උතුරේ හිටපො. අන්තවාදියෙක් වෙනවා අපේ රටේ පුරවැසියෙක් නම් ඒ පුරවැසියට එන ප්‍රතිලාභය පාට පක්ෂ වලට ගහන එක නතර කර යුතුයි. ඒ නිසා සංවර්ධනයේ සම්බන්ධව දැනුවත් කිරීම සහ සංවර්ධනයේ සම්බන්ධව යම්කිසි කෙනෙක්ගේ අදහසක් තියෙනවනම් ඒ අදහසට ගරු කිරීම සහ ඒ අදහස පිළිගැනීම අපේ වගකීමක්. ඒ වගකීම සපුරාලීම සඳහා අපට අවශ්‍ය වෙනවා මෙවැනි කරුණු දත් එක්කාසු කරේ මෙවැනි දේවල් වලට පිළිතුරු සැපීම සත්‍ය හොයා ගැනීම. මම එක එක කාරු හරි මුහුණු පොතේ එකක් කියනවනම් අපි ඒක දේශපාලන වශයෙන් හිතලා බහැර කරන්නේ නෙමෙයි. අන්තර්ගතයේ තියෙන වටිනාකමක් තියෙනවා. එසේ නැත්නම් හුදෙක්ම දේශපාලන හේතුවක් මතද කියන එක තීන්දුව කරලා ඒ වෙනුවෙන් ප්‍රතිචාර දක්වීම අපි බලාපොරොත්තු වෙනවා මේ මධ්‍යස්ථානය සිදු කරන්න. එදිනෙදා පුවත්පතක් අපි බැලුවොත් එහෙම නැත්නම් ප්‍රවෘත්ති නාලිකාවලින් අපි හොයා බැලුවොත් අපිට 90%ක් අහන්නට බලන්නට දකින්නට ලැබෙන්නේ අපේ හිත කකියවන පරිහානියට පත් කරන පුවත්. නමුත් අපි මේ මහ ජනතාව සුගතිගාමීව යහපත් විදිහට කරපු හොඳ වැඩ ගැන මේ ආර්ථිකයට වූ දායකත්වය ගැන අපි කිසිම පුවත්පතක මුල් පිටුවේ අපි පළ කරනවද කියන ප්‍රශ්නේ එනවා. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවෙව මහතා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 10,579ක් අතිරේකව බඳවාගත් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. ඒ පෙර වර්ෂයට සාපේක්ෂවයි. එමෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාලවල විභාග සැලකිය යුතු ප්‍රමාණයක් අවසන් කර තිබෙනවා. ජංගම දුරකථන හා අන්තර්ජාල ඔස්සේ දේශනවලට සහභාගී වූ සිසුන්ගේ සංඛ්‍යාව ප්‍රතිශතය 99ක් බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේ. විශ්වවිද්‍යාලයට මේ දක්වා ඇතුල් කරගත්තේ 30,000ක් වැනි දරුවන් සංඛ්‍යාවක්. නමුත් මෙවර අපිට හැකියාව ලැබුණා
10,579කින් මේ විශ්වවිද්‍යාල ප්‍රවේශය වැඩි කරන්න විශාල විභාග සංඛ්‍යාවක් මේ වන විට පවත්වලා අවසන් කරලා තියෙනවා. ජංගම දුරකථනයෙන් දේශනවලට සවන් දීම 99% දක්වා ඉහළ ගොස් තියෙනවා. කවදාවත් අපි විශ්වවිද්‍යාල පද්ධතියේ එවැනි ප්‍රතිශතයක පන්තිවලට සහභාගී වීමක් අපි දැකලා නැහැ. වැදගත්ම දේ මේ අවුරුද්ද ඇතුළත අපි දරුවෝ විශාල සංඛ්‍යාවක් විශ්වවිද්‍යාල වලින් පාදී අවසන් කරලා පිටමං කරන්න හැකියාව ලැබුණා. ඉතින් මේ සඳහා තමයි යම්කිසි උත්තරයක් ලබා දුන්නේ රජය දරුවන්ට තාමත්ම අවම පොලි අනුපාතිකයක් යටතේ පරිගණක ලබා දීමට අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඊයේ ජනාධිපතිතුමා අනකරා සෞඛ්‍ය අමාත්‍යාංශයට වෛද්‍ය විද්‍යාලවල සායනවලට සහභාගී වන ලංකාවේ සියලුම වෛද්‍ය ශිෂ්‍යයින්ට කොවිඩ් එන්නත ලබා දීම සඳහා කටයුතු කිරීමට හිජාස් හිස්බුල්ලා යන අය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනිවිය අදහස් පළ කළා. අද දින ගරු නීතිපතිතුමා විසින් හිජාස් ඕමාර් හිස්බුල්ලා යන අය අත්අඩංගුවට ගැනීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශන සම්බන්ධයෙන් වූ විමර්ශන උද්ෘත අධ්‍යයනය කරන ලදී. ඉදිරි වාදිකම් වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම යන වරදවල් සම්බන්ධයෙන් විශ්වාස කටයුතු තොරතුරු විමර්ශන අනුව අනාවරණය වී ඇති බැවින් හිජාස් හිස්බුල්ලා එම වරදවල් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු වශයෙන් නම් කර අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව ඔහුට එම චෝදනා පහදා දී ප්‍රකාශයක් සටහන් කර මහේස්ත්‍රාත් අධිකරණයේ කරුණු වාර්තා කරමින් ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට අද දින ගරු නීතිපතිතුමා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දෙන ලදී. කාන්තා හිංසනය ළමා අපචාර වැනි අපරාධ සම්බන්ධයෙන් දැනුම් දීමට 118 දුරකථන අංකය හඳුනා දී ඇතැයි අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ අද පැවති මාධ්‍යාත්මකදී. විශේෂයෙන්ම කාන්තා හිංසනය, ළමා අපරාචාර, කප්පම් ගැනීම, පාතාල ක්‍රියාකාරණ සහ මත්කුඩු මෙන්න මේ ටික තමයි අපි 118 යොදවන්නේ. 119ට අනිත් ඒවා යොදවන්න පුළුවන්. උදාහරණයක් ඇටියට ගෑනු ළමයෙක් සමග යාළු වෙනවා. ඊට පස්සේ ඒ ගෑනු ළමයව කොහට හරි එක්ක යනවා. ඊට පස්සේ එයාගේ ඡායාරූප අරගන්නවා. ඊට පස්සේ එයා ජීවත් වෙලා ඉන්නකම් එයාගෙන් අර බ්ලැක්මේල් කරනවා. මේ වගේ ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙන සියලුම ගෑනු දරුවන්ට, සියලුම කාන්තාවන්ට, විවාහ කාන්තාවන්ට මම ඊටාම ඕනෑකම ඉල්ලා සිටිනවා. කරුණා කරලා 118ට කතා කරන්න. තමාව බ්ලැක්මේල් කරනවා නම් අපි ඔවුන්ගේ අනන්‍යතාවයේ හෙළිදරව් කරන්නේ අපි ඒ අපරාධකාරයා වහාම අල්ලලා ඔහුට පුළුවන් උපරිම දඬුවම ලබා දෙනවා. අපේ දැක්ම තමයි අපරාධ වෙන එක වළක්වන්න. අපි අපරාධ සිදු වෙන්න ඉස්සෙල්ලා අපරාධ සිදු වෙන එක වළක්වන්න තමයි අපේ ප්‍රධානම අරමුණ. අපරාධයක් කරන්න තියෙන ලැජ්ජාව සහ අපරාධයක් කරන්න තියෙන බය. අන්න ඔය දෙක සමාජය තුළට අන්තර්ගත කළොත් අපිට අපරාධ කරන එක වළක්ව ගන්න පුළුවන්. තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් දකුණු සමුළුව ඊයේ පැවැත්වුණා. ඒ අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 2015-2019 කාලය තුල හා 2020 සිට නවරජයේ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී අදහස් පළ කෙරුණා. ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණේ නියෝජිතයින් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. කහව හා තෙල්වත් අතර මුහුදු වෙරළ සංරක්ෂණය ඊයේ ආරම්භ කෙරුණා. කහව හා තෙල්වත් අතර කිලෝමීටර 3ක වෙරළ දැඩි කාදනයකට ලක්වීමේ තර්ජනයකට මුහුණ පා තිබෙනවා. ඊට විසඳුමක් ලෙසයි ගල්වැටි යොදා සංරක්ෂණය කෙරෙන්නේ. වෙන් කෙරෙන මුදල රුපියල් මිලියන 150ක්. ව්‍යාපෘතිය සය මාසකින් අවසන් කිරීමට නියමිතයි. වෙරළ තීරයේ සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සකස් කෙරෙන අතර ඇවිදින මන්තිරුවක්ද ඉදි කෙරෙනු ඇති. සෞභාග්‍යයේ දැක්ම රට හදන වැඩපිළිවෙල යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. නාලක ගොඩහේවා සහ මොහාන් පී සිල්වා යන රාජ්‍ය අමාත්‍යවරුද මේ අවස්ථාවට එක්ව සිටියා. SLT මොබිටෙල් ආයතනය විසින් ග්‍රාමීය ප්‍රදේශ සවි බල ගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ගමට sannivedanaya ව්‍යාපෘතියේ තවත් අදියරක් රත්නපුර ඉහළ ගලගම කඳුකර ග්‍රාමයේදී ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඕෂධ සේනානායක මහතා වෙත ඇගයුම් සමරු තිරණයක්ද ප්‍රදානය කෙරුණා. රුපියල් කෝටි 3ක හෙරොයින් කිලෝග්‍රෑම් 3ක් යතුරු පැදියකින් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු පිළියන්දලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ටාසයේ නිලධාරීන් ඊයේ රාත්‍රියේ කළ වැටලීමකදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වෙනි සංවත්සරය මාර්තු මාස 2 වෙනිදාට යෙදී තිබෙනවා.
ඒ වෙනුවෙන් ගුවන් හමුදා මූලස්ථානය හා දිවයින පුරා පිහිටි කඳවුරු 24 කේන්ද්‍ර කරගනිමින් වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇතැයි ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා පවසනවා. 70 වෙනි සංවත්සරය වෙනුවෙන් නිර්මාණය කෙරුණු නිල ලාංඡනයේ ගුවන් හමුදාපතිවරයා අතින් අද එම මූලස්ථානයේදී එළි දැක්වුණා. ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් මාර්තු 1 වෙනිදා ආරම්භ වුණු වැඩසටහන් මාලාව යටතේ අලංකාරවත් ගුවන් යානා සංදර්ශනයක්ද මාර්තු 3 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. ගාලු මෝදර පිටියේ අපේ ගුවන් හමුදා ශක්තිය ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ගුවන් කරණම් සහ විශේෂිත ගුවන් යානා වලින් සමන්විත පෙළපාලියක් අපි 3, 4, 5 යන තෙදින තුලදී හැන්දෑවේ 5ට පැවැත්වීමට අපි අදහස් කරගෙන සිටිනවා. ඉන්දියා ගුවන් හමුදාවෙනොත් ඔවුන්ගේ ගුවන් යානා ගුවන් සරඹ දැක්විය හැකි ගුවන් කරණම් ගැසිය හැකි සූර්ය කිරණ නැමැති එම කණ්ඩායමත් සාරං නැමැති හෙලිකොප්ටර් කණ්ඩායමත් ඔවුන් ලබා දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. ඉන්දියාව, පාකිස්තාන, බංග්ලාදේශය සහ පැසිෆික් එයාර් කමාන්ඩ් USA ඒ ගුවන් හමුදාපතිවරුන් 4 දෙනා මේ 70 වෙනි සංවත්සරය සඳහා අපිත් සමග එකතු වීමට සම්බන්ධ වෙනවා. ඒ සමගම අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත් වෙනවා. ආයුබෝවන්.